ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ 11 ශ්‍රේණිය ගණිතය විෂය නිර්දේශයේ තුන්වන වාරයේ පාඩමක් වන ස්පර්ශක පිළිබඳව අධ්‍යයනයක යෙදෙන්නටයි අප දැන් උත්සාහ කරන්නේ. මෙම පාඩම ඔබට ඉදිරිපත් කරන මම රත්නපුර කලාපීය ගණිතය ගුරු උපදේශක ඩී.එස්. මහින්දපාල. හොඳයි. මෙම පාඩම ඉගෙන ගැනීමෙන් ඔබට වෘත්තයක් මත ලක්ෂයකදී වෘත්තයට අඳින ලද ස්පර්ශක සහ ඒවායේ ලක්ෂණ හඳුනා ගැනීමට බාහිර ලක්ෂයක සිට වෘත්තයකට අඳින ලද ස්පර්ශක හා ඒවායේ ලක්ෂණ හඳුනා ගැනීමට ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණ හඳුනා ගැනීමට හා ඒ හා සම්බන්ධ ගැටලු විසඳීමට හැකියාව ලැබෙනු ඇති. හොඳයි, අපි පළමුවෙන්ම බලමු ස්පර්ශකයක් යනු කුමක්ද කියලා. මේ රූප ශ්‍රාවණ හොඳින් නිරීක්ෂණය කරන්න. එහි ඔබට පෙනෙනවා වෘත්තයක් සහ සරල රේඛාවක්. ඒ දෙක වෙන වෙන වශයෙන් තියෙන්නේ. මේ වෘත්තයට හා සරල රේඛාවට පොදු ලක්ෂ්‍ය කිසිවක් නැහැ. මෙම රූපේ දැක්වෙන වෘත්තයට හා සරල රේඛාවට පොදු ලක්ෂ්‍ය නැහැ. එම නිසා සරල රේඛාව වෘත්තයට පිටතින් පිහිටන්නේ. හොඳයි, බලන්න මේ රූප ශ්‍රාවණ. මෙහි වෘත්තය හා සරල රේඛාව එකිනෙක ඡේදනය වෙනවා. ඒ නිසා වෘත්තයට හා සරල රේඛාවට පොදු ලක්ෂ්‍ය දෙකක් තිබෙනවා. අපි කියනවා මේ සරල රේඛාව වෘත්තයේ ඡේදකයක්. වෘත්තය ලක්ෂ්‍ය දෙකකදී ඡේදනය වෙනවා. මේ රූප ශ්‍රාවණත් බලන්න. මේ රූප ශ්‍රාවණේ සරල රේඛාව වෘත්තය හමුවන්නේ එකම එක ලක්ෂයකදී පමණයි. සරල රේඛාවටත් වෘත්තයටත් පොදු ලක්ෂ්‍ය ඇත්තේ එකම එකයි. මෙන්න මේ අවස්ථාවේදී අප කියනවා මේ සරල රේඛාව වෘත්තයට ස්පර්ශ වෙනවා. එසේනම් මේ ඇඳ තිබෙන සරල රේඛාව මේ වෘත්තයට අඳින ලද ස්පර්ශකයක්. එකම එක ලක්ෂයකදී වෘත්තය හා සම්බන්ධ වෙනවා. ස්පර්ශකයට හා වෘත්තයට පොදු ලක්ෂ්‍ය අපි හඳුන්වනවා ස්පර්ශ ලක්ෂ්‍ය ලෙස. ස්පර්ශක සහ වෘත්ත පිළිබඳ අප ප්‍රමේය කීපයක් ඉගෙන ගන්නට යනවා. ඉන් පළමුවෙන් වෘත්තයක් මත ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බව ඇඳි රේඛාව වෘත්තයට ස්පර්ශකයක් වේ. බලන්න මේ රූප ශ්‍රාවණ. වෘත්තයක් මත පිහිටි ලක්ෂයක් ඔස්සේ එම ලක්ෂයත් කේන්ද්‍රයත් රා කරන අරයට ලම්බකව රේඛාවක් ඇඳ විට එම රේඛාව වෘත්තයට ස්පර්ශකයක් වෙනවා. ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බකව ඇඳොත් ඒ ස්පර්ශකයක්. මෙම ප්‍රමේය අදහස ප්‍රතිවිරුද්ධ අතර ගනිමු. මෙම ප්‍රමේයේ විලෝමය ගත් විට වෘත්තයකට ඇඳි ස්පර්ශකය එම ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක වෙනවා. ස්පර්ශකයක් නම් එය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක වෙනවා. දැන් මේ අදහස් දෙකම අපි තේරුම් ගන්න ඕනේ. ලම්බයක් ඇන්දොත් ඒ ස්පර්ශකයක් වෙනවා. ස්පර්ශකයක් ඇන්දොත් එය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක වෙනවා. හොඳයි. මේ ප්‍රමේය ඊටම සරලයි. අපි බලමු මේ ඇසුරෙන් සරල ගැටලු විසඳන්න. බලන්න රූප ශ්‍රාවණ දිහා. ඒ කේන්ද්‍රය වන වෘත්තයේ CD ස්පර්ශකයක්. ස්පර්ශ ලක්ෂ්‍ය B. එවෙන්ම අපිට දී තිබෙනවා ABD ත්‍රිකෝණයේ මෙන්න මේ ADB කෝණයේ අංශක x. මෙහි BAD කෝණයේ අංශක 35යි. අපිට අවශ්‍යයි x කෝණයේ විශාලත්වය සොයන්න. ඔව්,
අප ඉගෙනගත් ප්‍රමේය අනුව ස්පර්ශකය හා ස්පර්ශ ලක්ෂයේදී ඇඳිච්ච ආය එකිනෙක ලම්බකයි. එසේනම් මේ කෝණයේ අංශක 90ක් බව අපිට ලබා ගත හැකියි. දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තිබුණේ එකතුව සැලකීමෙන් ඔබට x යගේ සොයාගත හැකියි. මේ බලන්න 35 එකතු කිරීම 90 එකතු කිරීම x අංශක 180ට සමාන වෙනවා. ඒ අනුව x සමානයි 35 යනවායි දෙක එකතු කරලා 180න් අඩු කරත් හරි. මේ අගේ වෙන වෙනම අඩු කරත් හරි. x විශාලත්වය අංශක 55යි. බලන්න මේ රූප සටහන. මෙහිත් x කෝණයක් දැක්වෙනවා. VG අක්ෂර වලින් දැක්වෙනවා x නම් කෝණය. AB ස්පර්ශකය C හිදී උත්තේට ස්පර්ශක වෙනවා. හොඳයි. ඔබ හොයන්න x යගේ. ඔබට පුළුවන් දැන් අප උගත් ප්‍රමේය ඇසුරෙන් x යගේ සොයන්න. ඔව් අපි බලමු ඔබේ පිළිතුර. ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳිච්ච අරයත් එකිනෙක ලම්බකයි. ඒ අනුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ අයික්කේ සැලකීමෙන් 90 එකතු කිරීම 30 එකතු කිරීම x සමාන වෙනවා 180ට. එනම් 120 එකතු කිරීම x සමාන වෙනවා 180ට. x අගය 180 අඩු කිරීම 120යි. අංශක 60යි. හොඳයි මේ ගැටලුවත් බලන්න. AB ස්පර්ශකය වෘත්තයට C හිදී ස්පර්ශ වෙනවා. 2A සහ 3A ලෙස කෝණ දෙකක් පෙන්වනවා. හොඳයි. ඔබ හොයන්න A හි අගය. හරි. අපි බලමු ඔබේ පිළිතුර නිවැරදිද කියලා. ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයත් එකිනෙකට ලම්බකයි. ඒ නිසා මෙම කෝණය OCB කෝණය අංශක 90යි. දැන් VG අක්ෂර වලින් කෝණ දෙකක් දැක්වෙනවා. මේ කෝණ තුනේම එකතු 180 බව අප දන්නවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු 180 නිසා 90 එකතු කිරීම 2A එකතු කිරීම 3A සමාන වෙනවා අංශක 180ට. ඒ අනුව අංශක 90 එකතු කිරීම 5A 180යි. මේ 2A සහ 3A සජාතීය පද දෙකක්. ඒ අනුව 5A සමානයි 180න් 90ක් අඩු කළ විට A හි අගය සමානයි 90 බෙදීම 5 එනම් අංශක 18යි. හොඳයි. මේ රූප සටහනත් බලන්න. එහි ABC නම් කෝණ තුනක් තිබෙනවා අපට සොයා ගැනීමට. AB ස්පර්ශකයක් එය වෘත්තයට C හිදී ස්පර්ශ වෙනවා. සොයන්න ABC හි අගයන්. හොඳයි අපි බලමු ඔබේ පිළිතුරු නිවැරදිද කියලා. OCB කෝණය අංශක 90යි. ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳ අරයත් එකිනෙකට ලම්බකයි අප උගත් ප්‍රමේය. ඒ අනුව මොනවද දැන් අපිට ගන්න පුළුවන් වගයන්. අපි සලකමු මේ ලොකු ත්‍රිකෝණය. OBC ත්‍රිකෝණය සැලකීමෙන් 90 එකතු කිරීම 30 එකතු කිරීම C අගය අංශක 180යි. අපිට පුළුවන් මෙතනින් C අගය සොයා ගන්න. 90 එකතු කිරීම 30 120යි. ඒ අනුව C අගය වන්නේ 180න් 120ක් අඩු කළ විට C අගය අංශක 60යි. හොඳයි. කෙසේද A හා B හොයන්නේ? ඔව් ඔබට පේනවා මේ එකම වෘත්තයේ අරයන් දෙකක් මෙහි දැක්වෙනවා. මේ රේඛා දෙක එකම වෘත්තයේ අරය. එනම් ඒ රේඛා දෙකේ දිග සමානයි. ඒ අනුව මෙම ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක්. අප දන්නවා සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි. A සමාන වෙනවා B ට. දැන්
B වෙනුවට A ම යොදන්න පුළුවන්. එහෙම නැත්නම් A වෙනුවට B ම යොදන්න පුළුවන්. මොකද A සමානයි B නිසා. එහි අභ්‍යන්තර කෝණ තුන සැලකීමෙන් 30 එකතු කිරීම A එකතු කිරීම A නම් 2A සමානයි අංශක 180යි. A අනුව 2A සමානයි 180 අඩු කිරීම 30යි. 2A සමානයි 150යි. දෙපසම දෙකෙන් බෙදූ විට එහි අගය 75යි. හොඳයි. B අගයත් එම අගයමයි. මොකද A සහ B සමාන නිසා. බලන්න මේ රූප සටහන. මෙහි x සහ y හි අගයන් සෙවිය යුතුයි. බලමු ඔබේ පිළිතුර නිවැරදිද කියලා. මෙහි AB ස්පර්ශකය C යනු ස්පර්ශ ලක්ෂය. එතකොට CO කියන්නේ ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරය. එසේනම් OCB අංශක 90ක් වෙනවා. ඒ වගේම මේ ත්‍රිකෝණේ අරයන් දෙකක් වෙනවා. එකම වෘත්තයේ අරයන් දෙක තියෙනවා. ඒ නිසා පාද දෙකක් සමානයි. ඒ වගේම මේ පාද දෙක සමාන නම් මෙතන කෝණය x නම් සමාන පාද වලට සම්මුඛ අනෙක් කෝණයත් x වෙනවා. ඒ අනුව ඔබට පේනවා මේ ත්‍රිකෝණයේ කෝණ තුනම x බැගින් වෙනවා. OCB 90 වන නිසා ඔන්න දැන් අපිට පළමුවෙන් පුළුවන් x අගය හොයන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු 180ක් නිසා x එකතු කිරීම x අංශක 180යි 3යි x අංශක 180යි ඒ අනුව 3ෙන් බෙදූ විට දෙපසම x අගය අංශක 60යි. දැන් කොහොමද y අගය හොයන්නේ? ඔව් මේ මුළු කෝණයම අංශක 90යි x 60යි නම් y අගය 90ෙන් 60ක් අඩු කළ විට අංශක 30යි. හරි. දැන් අපි කෙටි ප්‍රශ්න මට්ටමින් මදක් ඔබට යන ඊට වඩා තරමක් ගැඹුරු ප්‍රශ්න වලට අපි යමු. මේ ගාන හොඳින් කියවන්න. රූපයේ දැක්වෙන වෘත්තයේ AB විස්කම්භයක් වන අතර PQ රේඛාව B ලක්ෂයේදී වෘත්තය ස්පර්ශ කරයි. QRB අංශක 90ක් බව සහ ABR කෝණය RQB කෝණයට සමාන වන බව පෙන්වනවා. මේ බලන්න QRB මෙන්න මේ කෝණය අංශක 90ක් බව පෙන්වන්න කියනවා. ඊළඟ කාරණාව ABR කෝණය ABR මෙම කෝණය RQB කෝණයට සමාන බව. හරි. අපි බලමු මෙහි පිළිතුර ලබා ගන්න. ඔබ දන්නවා QP ස්පර්ශකය B හිදී වෘත්තයට ස්පර්ශ වෙනවා. එසේනම් ඊට පෙර අපිට පුළුවන් අප පෙර ඉගෙනගත් තවත් ක්‍රමයකට යන්න. මේ බලන්න AB යන වෘත්තයේ විස්කම්භයක්. එසේනම් ARB කෝණය විස්කම්භයක් මගින් වෘත්තය මත ආපාදනය කරන්නේ. අපි දන්නවා අර්ධ වෘත්තයක කෝණයක්. අර්ධ වෘත්තයක කෝණය ඍජු කෝණයක් බව ඔබ මීට පෙර ප්‍රමේයකදී ඉගෙනගෙන තියෙනවා. එසේනම් ARB කෝණය අංශක 90යි. බලන්න අපි පළවෙනි පිළිතුර අවශ්‍ය කරන QRB. ARB අංශක 90 නම් QRB අංශක 180 අඩු කිරීම 90. එවිට එයත් අංශක 90යි. මේ QRB වලගේ අංශක 90යි. මෙන්න පළවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුර ලබා ගන්නේ කොහොමද බලමු. ABR මෙන්න මේ කෝණය සමාන බව පෙන්වන්න ඕනේ RQB කෝණයට. මෙන්න මේම කෝණයට. හරි. මේ බලන්න අපි ගන්නවා RAB කෝණය සඳහා VG අක්ෂරයක්. අපි ගමු එක x කියලා. RAB කෝණය අංශක x ලෙස ගනිමු. එමෙන්ම අපි දන්නවා QP ස්පර්ශකයක්. මේ AB යනු විස්කම්භය නිසා මේ තියෙන්නේ ස්පර්ශ ලක්ෂයේදී ඇති ඡායක්.
එසේනම් මේ කෝණය අංශක 90යි. අපේ ප්‍රමේය අනුව. ඔන්න යත් රූප සරණේ ලකුණු කරගත්තා. දැන් අපි සැලකුවොත් මේ ABQ ත්‍රිකෝණය RAB කෝණය අංශක x නම් මෙම කෝණය අංශක 90 නම් RAB කෝණය අංශක x ABR කෝණය අංශක 90 ඍණ x වෙනවා මෙතන මේ බලන්න. අපි සැලකුවොත් මේ ත්‍රිකෝණය හරිද? ARB ත්‍රිකෝණය සැලකුවොත් ARB අංශක 90 බව අපි පෙර හොයාගෙන තියෙනවා අර්ධවෘත්තයක කෝණයෙන්. මෙම කෝණය අංශක x ලෙස ගත්තොත් මේ ත්‍රිකෝණය 90 x අඩු කළ විට 90 ඍණ x AQB කෝණය ABR කෝණය 90 ඍණ x. ඒකම අපි සලකනවා විශාල ත්‍රිකෝණය. විශාල ත්‍රිකෝණෙත් ඒ පරිදිම ගත්ත හැකි. මෙම කෝණය අංශක 90යි. මෙම කෝණය අංශක x. එහෙනම් AQB වලට ඉතුරු වන්නේ 90 ඍණ x. දැන් AQB කෝණය අංශක 90 ඍණ x. බලන්න AQB කියන කෝණය අපිට නම් කරන්න පුළුවන් RQB ලෙසත්. RQB අංශක 90 ඍණ x. ABR කෝණය අංශක 90 ඍණ x. ඒ අනුව ABR කෝණය RQB වලට සමාන බව ප්‍රත්‍යක්ෂයක් ඇසුරෙන් අපිට පේනවා. මෙන්න දෙවැනි පිළිතුර. ඔබ මේ ගැටලු නැවත නැවත විසඳිය යුතුයි. මෙම වීඩියෝ නැවත නරඹලා සටහනක් තබාගෙන ඔබට පුළුවන් නැවත මෙම පිළිතුරු ලබා ගන්නට පුළුවන් කියා පරීක්ෂා කර බලන්න. හොඳයි. අපි ඊළඟ විෂය කොටසට යමු. බාහිර ලක්ෂයක සිට වෘත්තයට ඇඳි ස්පර්ශක. රූප සටහන බලන්න. O කේන්ද්‍රය වෙන මෙම වෘත්තයට P නම් බාහිර ලක්ෂයේ සිට බාහිර ලක්ෂය හරහා යන පරිදි ස්පර්ශක අඳිය යුතුයි. අපිට පුළුවන් මෙම P ලක්ෂය හරහා ගමන් කරමින් වෘත්තය ස්පර්ශ කරන රේඛා දෙකක් අඳින්න. ඔව්. P සිට මේ පැත්තෙන් අනිත් එක මේ පැත්තෙන් දෙකක් ඇඳිය හැකියි. මේ බලන්න රූප සටහන. දැන් PA සහ PB යනු O කේන්ද්‍රය වන මෙම වෘත්තයට අඳින ලද ස්පර්ශක. මේ ස්පර්ශක දෙකම P හරහා යනවා. හොඳයි. බලන්න. මෙම ස්පර්ශක දෙක හා වෘත්තය අතර සම්බන්ධතා මොනවාද? ඒ සඳහා අපි මෙන්න මේ ක්‍රියාකාරකම බලමු. දැන් ඔබට පේනවා P සිට වෘත්තයට ඇඳි ස්පර්ශක දෙක PA සහ PB. අපි PB ස්පර්ශකයේ දිග PB ස්පර්ශකයෙන් එය PA ස්පර්ශකයෙන් එය PB මතට ගෙනියමු. කුමක්ද ඔබට පේන්නේ? PA දිග PB දිගට සමානයි. ඒ අනුව බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් ඇඳ විට අපිට පේනවා එම ස්පර්ශක දෙකේ දිග සමානයි. ස්පර්ශක දෙක දිගින් සමාන වේ. ඊළඟට අපි බාහිර ලක්ෂයත් කේන්ද්‍රයත් යා කරමු. දැන් ඔබට පේනවා කෝණ දෙකක්. BPQ O කෝණය සහ OPA කෝණය යනුවෙන් කෝණ දෙකක්. මේ එක කෝණයක් අපි ගනිමු. BPO කෝණයගෙන එයා අපි පතිත කරනවා APO කෝණය මත. මේ බලන්න. BPO කෝණය තැබූ විට APO කෝණය මත හරියටම සමපාත වෙනවා. ඒ කියන්නේ සමානයි. ස්පර්ශක දෙක අතර කෝණය බාහිර ලක්ෂයත් කේන්ද්‍රයත් යා කරන රේඛාවෙන් සමාන කොටස් දෙකකට බෙදෙනවා. එනම් සමච්ඡේදනය වෙනවා. ඊළඟ කාරණේ හොඳයි අපි කේන්ද්‍රයට යා කරමු අපේ ස්පර්ශ ලක්ෂ දෙක OA සහ OB. දැන් ඔබට පේනවා AOP සහ BOP කෝණ දෙක. අපි කියනවා මේ කෝණ තමයි මේ ස්පර්ශක දෙක මගින් වෘත්ත කේන්ද්‍රය ආපාදනය කරන කෝණ.
ස්පර්ශක දෙකේ කෙළවර මගින් වෘත්තයේ කේන්ද්‍රය මත සොදන කෝණය එනම් ආපාතනය කරන කෝණය AOP සහ BOP. අපි මේ එක කෝණයක් ගමු. BOP කෝණය අරගෙන AOP කෝණය මත තැබුවොත් හරියටම සමපාත වෙනවා. එනම් BOP කෝණය AOP කෝණයට සමානයි. හොඳයි බලන්න අපි කාරණා තුනක් හොයාගත්තා. බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශකයක් ඇඳ විට පළමුවම අපි කිව්වා ස්පර්ශක දෙක දිගින් සමානයි. දෙවැන්න බාහිර ලක්ෂයත් කේන්ද්‍රයත් යා කරන රේඛාව මගින් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය වෙනවා. තුන්වැන්න එක් ස්පර්ශකයේ මගින් වෘත්ත කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරනු ලබනවා. මෙන්න අපිට ඉගෙන ගන්න තියෙන දෙවැනි ප්‍රමේය ස්පර්ශක පාඩම යටතේ. බලන්න ප්‍රමේය කියව ගන්න. බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් අඳිනු ලබයි නම් පළමුවෙන්න ස්පර්ශක දෙක දිගින් සමාන වේ. දෙවැන්න බාහිර ලක්ෂය හා වෘත්තයේ කේන්ද්‍රය යා කරන රේඛාව ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය කරයි. තුන්වැන්න ස්පර්ශක මගින් වෘත්ත කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරයි. ඔබ මතක තබා ගත යුතුයි මේ තිබෙන්නේ ස්පර්ශක පාඩමේ අපට ලැබෙන දෙවැනි ප්‍රමේය. එසේම ඔබ අපස සාමාන්‍ය පෙළ සඳහා සාධනයේ දත යුතු ප්‍රමේය අතරින් අවසාන අංකය දරන ප්‍රමේය. හොඳයි. මේ ප්‍රමේය ඇසුරුනොත් අපිට සරල ගැටලු වලට පිළිතුරු සපයන්නට පුළුවන්. බලන්න මේ රූප සටහන් සහ ගාන හොඳින් කියව ගන්න. B නම් බාහිර ලක්ෂයක සිට BA සහ BC ස්පර්ශක දෙක වෘත්තයට ඇඳ තිබෙනවා. වෘත්තයේ අරය සෙන්ටිමීටර් 5යි. AB ස්පර්ශකයේ දිග සෙන්ටිමීටර් 12යි. අපිට කියන්නේ ABCQ චතුරස්‍රයේ පරිමිතිය සොයන්න. ඔව්. ඔබට පේනවා වෘත්තයේ අරය සමානයි. එමෙන්ම ස්පර්ශක දෙක දිගින් සමානයි. AB 12යි නම් CB 12යි. OA 5යි නම් OC 5යි. එසේ ලකුණු කරගත හැකියි. දැන් පරිමිතිය යනු මේ පාද හතරෙහිම දිග. 12 එකතු කිරීම 12 එකතු කිරීම 5 එකතු කිරීම 5. ඔව් සෙන්ටිමීටර් 34යි. මෙතෙන්දී අපි යොදාගත්තේ ස්පර්ශක දෙක දිගින් සමාන වේ කියන ප්‍රමේයයෙන් ඉගෙන ගත්ත කාරණේ. හොඳයි මේ බලන්න. රූපයේ දැක්වෙන වෘත්තය මත පිටි PQ හා R ලක්ෂවලදී ඇඳි ස්පර්ශක පිළිවෙලින් AB, AC සහ BC වේ. AB, AC, BC. RC අගේ සෙන්ටිමීටර් 6යි. BP අගේ සෙන්ටිමීටර් 5යි. AQ අගේ සෙන්ටිමීටර් 4යි. ඔබට කියනවා ABC ත්‍රිකෝණයේ පරිමිතිය ගණනය කරන්න. හොඳයි. ඔබට අපි මද වේලාවක් දෙනවා පිළිතුර හොයන්න. හොඳයි. බලමු ඔබේ පිළිතුර නිවැරදිද කියලා. පළමුවෙන්ම අපේ ප්‍රමේය ඇසුරෙන් අපිට පුළුවන් සටහන් කරන්න BR සෙන්ටිමීටර් 5යි. මොකද BP සහ BR බාහිර ලක්ෂයක සිට ඇඳි ස්පර්ශක. ඒවා දිගින් සමානයි. ඒ වගේම AP සෙන්ටිමීටර් 4යි. මොකද ඒ සමාන වෙනවා AQ ට. ඒ වගේම CQ සෙන්ටිමීටර් 6යි. CR ට සමාන වන නිසා. දැන් ත්‍රිකෝණයේ පරිමිතිය අපිට හොයන්න පුළුවන් පහසුවෙන්. 5 එකතු කිරීම 5 එකතු කිරීම 6 එකතු කිරීම 6 එකතු කිරීම 4 එකතු කිරීම 4. ඒ අනුව ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් 30යි. හොඳයි මේ බලන්න. මේ රූප සටහන හොඳින් නිරීක්ෂණය කරලා ගණන කියවලා ගමු. රූපයේ දැක්වෙන වෘත්තය මත පිහිටි B සහ C ලක්ෂවලදී ඇඳි ස්පර්ශක A හිදී ඡේදනය වේ. BAC කෝණයේ අංශක 70 නම් ABC කෝණයේ අගය සොයන්න. ABC.
ඔබ උත්සාහ කරන්න. බලමු අපි ඔබේ පිළිතුර නිවැරදිද කියලා. AB සමාන වෙනවා ACට. අප ඉගෙනගත් ප්‍රමේය අනුව AB සමාන AC බාහිර ලක්ෂයක සිට ඇඳි ස්පර්ශක දිගින් සමානයි. දැන් අපිට පුළුවන් රූප ශ්‍රේණිය ලකුණු කරගන්න සමාන පාද දෙකක්. අප දන්නවා සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙනවා. ඒ අනුව මේ කෝණ දෙකත් එක්ක 70 එකතු කරාම 180යි. එහෙනම් මේ එක කෝණයක් හොයන්න 180 වෙන 70ක් අඩු කරලා දෙකෙන් බෙදුව විට ABC ACB කෝණ දෙකම එමාගේ ගන්න. ඔබට පේනවා 110 බෙදීම 2 අංශක 55යි. ඒ අනුව ABC වලගේ අංශක 55යි. හොඳයි. දැන් අපි තවත් විෂය කරුණකට යමු. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. මොකක්ද මේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩය කියන්නේ? හොඳින් නිරීක්ෂණය කරන්න මේ රූප සටහන. ඔබට පෙනෙනවා AB ස්පර්ශකයක්. ස්පර්ශ ලක්ෂය C. C හිදී වෘත්තයට ජායක් ඇඳ තිබෙනවා. CD. ඒකාන්තර වෘත්ත ඛණ්ඩය කියන්නේ මෙන්න මේ කෝණය ගත් විට BCD කෝණය ගත් විට BCD කෝණයත් සමග ඒකාන්තර දිශාවට Z අකුරක් හදන දිශාව අපි ඒකාන්තර කෝණ මතක තියාගන්න එහෙමනේ. ඔන්න BCD එක්ක Z අකුරක් සම්පූර්ණ වෙන පැත්තේ තියෙන වෘත්ත ඛණ්ඩය. BCD එක්ක මේ ආකාරයට ගිහිලා Z අකුර හැදෙන්නේ මේ පැත්තට. දැන් මේ මද අඳුරු පාටකින් වර්ණ ගන්නලා තියෙන්නේ BCD කෝණය සඳහා වන ඒකාන්තර වෘත්ත ඛණ්ඩය. BCD එක්ක Z අකුරක් හදන පැත්තේ තියෙන වෘත්ත ඛණ්ඩය. එතකොට අපිට පේනවා මේ තියෙන්නේ BCD කෝණයට ඒකාන්තර වෘත්ත ඛණ්ඩය. BCD කෝණයත් සමග Z අකුර සම්පූර්ණ වන පැත්ත. අපි දන්නවා මේ වෘත්ත ඛණ්ඩයේ ඕන තරම් අපිට කෝණ ලබා ගත හැකියි. ඒවා එකම ඛණ්ඩයේ කෝණ. right. බලන්න අනිත් අතට අපි සැලකුවොත් ACD කියන මේ මහා කෝණය මේ තියෙන ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ජායත් අතර කෝණය. දැන් අපි ඉස්සෙල්ලා එකේදී ගත්තේ ස්පර්ශකයත් CD ජායත් අතර තියෙන සුළු කෝණය. අනිත් පැත්තෙන් ගත විට මහා කෝණයක් ලැබෙනවා. ACD මහා කෝණයට දැන් ACD එක්ක ඒකාන්තර කෝණ හදන්නේ මෙන්න මේ පැත්තට තියෙන මේ සුළු වෘත්ත ඛණ්ඩය. ACD එක්ක Z අකුර සම්පූර්ණ කරන්න පුළුවන් පැත්තේ වෘත්ත ඛණ්ඩය. ACD සඳහා ඒකාන්තර වෘත්ත ඛණ්ඩය වෙන්නේ එම ඛණ්ඩයයි. මෙහි අඳින ඕනෑම කෝණයක් එම ඛණ්ඩයේ කෝණයක්. හොඳයි. දැන් ඔබ අඳුනාගත්තා ඒකාන්තර වෘත්ත ඛණ්ඩය. ඒකාන්තර වෘත්ත ඛණ්ඩය ලැබෙන්නේ ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇති ජායටත් අනුබද්ධව. ස්පර්ශ ලක්ෂයේදී ඇති ජායත් අතර කෝණයට අනුබද්ධව ඒකාන්තර වෘත්ත ඛණ්ඩය ලැබෙනවා. මේ බලන්න දැන් මේ ක්‍රියාකාරකම් බලමු. බලන්න AB ස්පර්ශකයක් C හිදී ස්පර්ශ වෙනවා. ස්පර්ශකයත් CD ජායත් අතර කෝණය BCD කෝණය. අපි මේ BCD කෝණය කපා ඉවත් කරගෙන තැබුවොත් මෙන්න මේ කෝණය මත මොකද්ද ඔබට පේන්නේ? හරියට මෙම කෝණය පිරෙනවා. ඒ කියන්නේ BCD කෝණය සමාන වෙනවා මේ කෝණයට. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට. අපි කියවා BCD වල ඒකාන්ත වෘත්ත ඛණ්ඩය තමයි මේ අඳුර කරපු පැත්තේ තියෙන්නේ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ ඕනෑම ලක්ෂයකට යා කරොත් C සහ D ලක්ෂයන් අපිට ලැබෙනවා එම වෘත්ත ඛණ්ඩයේ කෝණය. එම වෘත්ත ඛණ්ඩයේ කෝණය ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇති ජායත් අතර කෝණයට සමාන බව මේ ක්‍රියාකාරකමෙන් අපිට පේනවා. මේ බලන්න ඒක අපේ ප්‍රමේයයක්. වෘත්තයකට ඇති ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇති ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ වලට සමාන වේ. මෙන්න ස්පර්ශකය
මෙන්න ස්පර්ශක ලක්ෂයේදී ඇති ජාය. මේ දෙක අතර කෝණය BCD එය සමාන වෙනවා මේ කෝණයත් සමග Z අකුරක් හදන පැත්තේ තියෙන වෘත්තඛණ්ඩයේ කෝණයට. හරි. එම ප්‍රමේය ඇසුරෙන් අපිට පුළුවන් විවිධ ගැටලු විසඳන්න. මේ රූප සටහන බලන්න. මෙන්න මේ වගුවේ සඳහන් කෝණවලට ඒකාන්තර වෘත්තඛණ්ඩ හොයන්න ඕනේ. පළවෙනි එක BAQ. BAQ කියන කෝණය. BAQ. ඉතින් බලන්න මේ කෝණය. BAQ කෝණයට Z අකුරක් හදන පැත්තේ මෙහෙම ගියොත් QAB දෙක Z අකුරක් හදන කෝණ දෙකක් අපිට ගන්න පුළුවන්. BCA BDA. එහෙනම් BAQ කෝණය සමාන වෙනවා BAQ කෝණය සමාන වෙනවා BCD කියන්නත් පුළුවන් BDA කියන්නත් පුළුවන්. මේ බලන්න මෙහි දැක්වේ මේ අනිත් පැත්තේ තියෙන PAD කියන ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇති ජායත් අතර කෝණය. එම කෝණය PAB සමාන වෙනවා AEB ට. PAB කියන මෙන්න මේ මහා කෝණය සමාන වෙනවා මෙහෙම ගිහිලා මේ අතට ඒකාන්තර වෘත්තඛණ්ඩයක් හැදෙන්නේ AEB ට. PAD කෝණය තමයි අපි ඉස්සෙල්ලා පෙන්නුව ක්‍රියාකාරකමින් ආවේ. PAD කෝණය සමාන වෙනවා PAD සමාන වෙන්නේ මේ පැත්තට. Z අකුර හැදෙන්නේ මේ පැත්තටනේ. PAD කෝණය DBA කෝණයට සමාන වෙනවා මේකට. ඒ ආකාරයට EAQ කෝණය සමාන වන්නේ ACE කෝණයට. මෙන්න මේ කෝණයට. බලන්න DBA කියන ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණය සමාන වන්නේ ස්පර්ශකයත් ජයත් අතර කෝණය කුමක්ද? PAD. DBA සමාන වෙනවා PAD ට. ඔබ රූප සටහන හොඳින් නිරීක්ෂණය කළොත් අපේ ප්‍රමේයට අදාළව සමානතාව දැකිය හැකියි. හොඳයි. මේ බලන්න මේ සරල ගැටලු. මේ රූප සටහන් තුනේම ඉංග්‍රීසි අක්ෂර වලින් දැක්වෙන අගයන් හොයන්න. බලමු අපි ඔබේ පිළිතුරු. පළවෙනි රූප සටහන ඉතාම සරලයි. මෙන්න ස්පර්ශකය, මෙන්න ස්පර්ශ ලක්ෂයේදී ඇති ඡාය, අංශක 40යි මේ දෙක අතර කෝණය, එය x ට සමාන වෙනවා. ඔව්. මම හිතනවා ඔබ නිවැරදි කියලා. දෙවෙනි රූප සටහනේ බලන්න. 55 කෝණය සමාන වෙනවා b ට. 35 කෝණ සමාන වෙනවා a ට. තුන්වෙනි රූප සටහනක් බලමු. මෙන්න ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇති ඡායත් අතර කෝණය ඒ සමාන වෙනවා 45ට. ඊගාට මේ කෝණ දෙකම එකම ඛණ්ඩයේ කෝණ. ඒ නිසා ඒ කෝණයත් 45යි. මේ රූප සටහන හොඳින් බලන්න. එහි තව බොහෝ කරුණු අඩංගු වෙනවා. බලන්න. ස්පර්ශකයක් AB ස්පර්ශ ලක්ෂය x. දැන් අපිට කියනවා x හා y හි අගය සොයන්න. හොඳයි ඔබ උත්සාහ කරන්න. ඔව් අපි බලමු ඔබේ පිළිතුර. පළමුවෙන්ම අපිට හොයාගන්න පුළුවන් BXD කෝණය. BXD කෝණය කෙසේද BXD කෝණය හොයන්නේ? BXD කෝණය යනු මෙන්න මේ බද්ධ කෝණ තුනෙන් එකක්. අංශක 50යි 60යි කෝණ දෙකක්. එහෙනම් ඉතිරි කෝණය 180න් 50යි 60යි එකතු කරලා අඩු කරාම. එතකොට 110ක් අඩු කරාම අංශක 70යි. ඔබට පේනවා BXD කෝණය අංශක 70යි. දැන් මෙන්න ස්පර්ශකය. මෙන්න ස්පර්ශ ලක්ෂයේදී ඇති ඡායක්. එසේනම් මේ අතට එන විට Z අකුරක් සම්පූර්ණ වෙන්නේ මේම කෝණයෙන් y කෝණයෙන්.
y කෝණයේ අංශක 70ක් වෙනවා. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණයට සමානයි. ඔන්න පළවෙනි පිළිතුර. දැන් x හොයන්නේ කොහොමද? ඔව්. ඒ සඳහා අප පෙර ඉගෙනගෙන තියෙන වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ යන ප්‍රමේය යොදා ගන්න. y වෙලාගේ 70යි 180න් 70ක් අඩු කළ විට x යාගේ ලැබෙනවා. හරි. බලන්න මේ ගැටලුව. එහි P Q R S කෝණවල අගයන් සෙවිය යුතුයි. ඔබ උත්සාහ කරන්න P Q R S කෝණවල අගයන් හේතු දක්වමින් ගණනය කරන්න. බලමු පිළිතුරු. පළමු කොටම මොකක්ද අපිට හොයාගන්න පුළුවන් කෝණය? P වල අගය. ඇයි? BXC යනු ස්පර්ශකයත් ස්පර්ශලක්ෂයේ දෙඳි ජයායත අතර කෝණය. ඒ අංශක 30යි. එම කෝණයට සමාන වෙනවා ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණය P. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණවලින්. දැන් ඔබට පේනවා P සහ Q. P සහ Q මොනවද? එකම ඛණ්ඩයේ කෝණ. එහෙනම් Q වල අගයත් අංශක 30යි. ඔව්. දැන් බලමු R වල අගය. R කෝණය හොයාගන්නට අපිට පුළුවන් මෙතනින් මේ AXE කෝණය මේ මුළු කෝණයේ අංශක 90යි ස්පර්ශකයත් අරයත් අතර කෝණය. ඒ අනුව මේ කෝණය 35යි නම් AXE කෝණයේ අංශක 55යි 190න් 35ක් අඩු කළ විට ඒ අනුව R කෝණය මේ 55 R කෝණයට සමාන වෙනවා. R සමාන වෙනවා 55. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණය ස්පර්ශකයත් ජයායත් අතර කෝණයට සමානයි. S කෝණය කොහොමද හොයන්නේ? මේ අතට බැලුව විට EXD කෝණයත් ECD කෝණයත් එකම ඛණ්ඩයේ කෝණ. එසේනම් EXD කෝණය ECD කෝණයට සමාන වෙනවා. අංශක 35යි. මේ රූපසාන බලන්න. ඔබට කියනවා x සහ y කෝණ. බලන්න. x සහ y කෝණ වල අගයන් හොයන්න. EDX කෝණය මෙන්න මේ කෝණය එය සමාන වෙනවා ස්පර්ශකයත් ජයායත අතර කෝණය අංශක 60ට. ඊගාවට y කෝණය හොයාගන්නට පුළුවන් ත්‍රිකෝණයක කෝණ එකතු වෙන්න. 60යි 50යි එකතු කරලා 180න් අඩු කළ විට 70යි. මේ කෝණය 70 නම් x 180න් 70 අඩු කරාම වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. අගය 110යි. මේ රූපසටහනත් හොඳින් බලන්න. ඔබ හොයන්න P Q R S වල අගයන්. ඔව් ඔබට එනවා AXE කෝණය අංශක 55යි P කෝණය අංශක 30යි